උදෑසන 8 පසුවේ විනාඩි 7යි මේ ස්වදේශීය සේවය. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ හොරණ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්ව අලුබෝමුල්ල පූජ්‍ය මහින්ද හිමි මාවත පදිංචි එච් විට්ලින් ඥානා තමරා යන PCD පවුලේ සිළු දෙනා පානදුර වැකඩ කවිරාජ මාවත පදිංචි අනීෂ මණිමෙල් වඩු මහතා ඇතුළු පවුලේ සිළු දෙනා හෙට්ටිමුල්ල උඩුමාගම සුමාලි නිවසේ සචිනි ගම්ලත් සහ මහේන්ද්‍ර ගුණතිලක තෙපල රත්මලාන දෙවන පටුමගේ පදිංචි මල්ලිකා සානිස් මහත්මිය වත්තල කුඩා ඒදණ්ඩ පාරේ පදිංචි සුධර්මන් පෙරේරා මහතා අම්පාර වෑරන් කැටගොඩ සේනාගම පදිංචි RKG ලීලාවතී මහත්මිය ඇතුළු එම පවුලේ සිළු දෙනා ඊට ස්වල්ප මොහොතකට පෙර ගෞරවනීය දේශකයන්න් වහන්සේට දහත් වට්ටේ පිළිගන්වමින් ධර්මානුශාසනාව සඳහා ආරාධනා කළා. එම ආරාධනාව සිදු කරන්නට යෙදුනේ රත්මලාන දෙවන පටුමගේ පදිංචි මල්ලිකා සානිස් මහත්මිය විසින්. ගෞරවනීය දේශකයන්න් වහන්සේගේ වැඩමවීමෙන් සෑම ඉරිදා දිනකම පෙරවරු 8ට ප්‍රචාරය කරන ධර්මදේශනා මාලාව මජ්ක්‍ධිම නිකායේ වත්තූපම සූත්‍රය ඇසුරෙන් විග්‍රහ කෙරෙන චිත්තෝපක්ලේශ ධර්මදේශනා මාලාවේ අද 11 වන ධර්මානුශාසනාව. පින්වත්නි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පන්නං ආම බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ස්වාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආමවන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ධම්මෝ චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා ධම්මං චිත්තස්ස උපක්ඛිලේසං පජහති. සාදු සාදු සාදු. සද්ධාවන්ත පින්තුනි, හැමදිනම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. අද දවසේ වත්තුපම සූත්‍රය ඇසුරු කරමින් දේශනා කරන චිත්තෝපක්ලේශ පිළිබඳ ධර්ම දේශනා මාලාවෙහි 11 වැනි ධර්ම දේශනාව. වත්තුපම සූත්‍රයේහි 11 වැනි චිත්තෝපක්ලේශ ධර්මයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තම්භය නැමැති චිත්තෝපක්ලේශය. තම්බෝ චිත්තස්ස උපක්ඛිලේසෝති इति විදිත්වා තම්භං චිත්තස්ස උපක්ඛිලේසං පජහති. මේ තම්භය චිත්තෝපක්ලේශ ධර්මයක් කියන බව නුවණින් දැනගෙන එම චිත්තෝපක්ලේශ ධර්මය දුරු කිරීම සඳහා ක්‍රියා කළ යුතු බව. තම්බ කියන පාලි වචනයෙන් අදහස් කරන්නේ තද බව. එහෙම නැත්නම් කනුවට කියනවා තම්බයයි කියලා. එතකොට අපි සිංහල ව්‍යවහාරෙත් ස්තම්භ කියලා කියනවා මිශ්‍ර සිංහලයේහි කනුව හඳුන්වන්න. එතකොට තද කියන අර්ථය එහි ඇතුළත් වෙන්නේ. එතකොට මේ ක්ලේශ ධර්මය තම්බ නැමැති ක්ලේශ ධර්ම. එහෙම නැත්නම් තම්බ නමින් මේ ක්ලේශය හඳුන්වන්නේ මේ උපක්ලේශ ධර්මය සිතෙහි ඇති වුනහම, ඒන් සිත කිලිටි වුනහම හරියට කණුවක් වගේ අවවාදයට, ගුණයට, දහමට නොනැමෙන ගතිය, ගරු සත්කාර නොකරන ගතිය, සුවච බවින් දුරස් වුණු ගතිය ඒ සිත්හි හටගන්නා
දුර්වලකම. එතකොට ඒ දුබලකම මතුවනහම ඒ විදිහේ තද බවක් ඇති වෙන නිසා තමයි මේ ක්ලේශ ධර්මය තම්බ කියන නමින් හඳුන්වන්නේ. එතකොට එහි ස්වභාවය තමයි තමන්ගේ යහපත පිණිස වරදින් වැළකීම පිණිස වැඩිහිටියෙක්, ගුරුවරයෙක්, මව්පියන් හෝ වෙනත් ගරු කළ යුතු කෙනෙක් යම්කිසි අවවාදයක් කරනවා නම් ඒ අවවාදේ නොපිළිගන්නා ගතිය, තමන්ගේ ස්ථාවරයේ එහෙමම ඉන්නෝ. එහෙම නැත්නම් ඒ අවවාද දෙන තැනැත්තා කෙරෙහි කුපිත වෙනවා, ගැටෙනවා. ඒ අවවාදයට අවනත වෙන්නේ නැහැ. සුවච බවින් ඒ අවවාදේ පිළිගන්නට පෙළඹෙන්නේ නැහැ. ඒ වගේම ගුණවතුන්ගේ ගුණයට ගරු කරන ගතියක් නැහැ. ඒ ගුණය ඉදිරියේ නැවෙන ගතියක් ඒ පුද්ගලයා සතුව නැහැ. ඒ වගේම ධර්මයේහි මේ විශ්ව ධර්ම නීතීන්ට, ඒ වගේම කුසල අකුසල, හොඳ නරක, යහපත අයහපත කියන මේ කරුණවලදී නම්ශීලී ගතියක් ඒ තැනැත්තා තුල අපට පෙනෙන්නට නැහැ. අන්න ඒ විදිහට අවවාදයට, ගුණයට, දහමට නොනමෙන ගතිය, ඊට ගරු නොකරන ගතිය තමයි මේ තම්භය නැමැති උපක්ලේශයේ ස්වභාවය. එයින් සිත දඩබ්බර කරන නිසා, කර්මන්නේ ගතිය නැති කරන නිසා, කර්මන්නේ භාවයයි කියලා කියන්නේ දැන් අපට යම්කිසි ලෝහයකින් වැඩක් ගන්නට පුළුවන් වෙන්නේ එය කර්මාන්තයේහි යොදවන්නට පුළුවන් නම්, ඒ කර්මාන්තයේහි යොදවන්නට බැරි මට්ටමින් තියෙනවා නම් ඒක අකර්මන්නේයි. එතකොට සිතත් ඒ වගේ තමයි. සිත යහපත් කටයුතු වල යොදවන්නට පුළුවන් වෙන්නේ එය නම්‍යශීලී ගුණයෙන් යුක්ත වුණොත්. ඒ නම්‍යශීලී බව නැති වුණු තැන යම්කිසි ගුණයකට නමන්නට පුළුවන් කමක් නැහැ. දැන් සමහර වෙලාවට අපි දකිනවා පුද්ගලයෝ සමහර දුර්වල දේවල් වලට, යම් යම් ඇබ්බැහි වලට, ඒ වගේම පව්කම් වලට ඒවාට නොනැමී ඉන්නට උත්සාහ කරන ගතියත් සමහර කෙනෙක් තද බව හැටියට හඳුනා ගන්නවා. නමුත් එතන තියෙන්නේ මේ තම්භය නැමැති ක්ලේශය නෙමෙයි. එතන තියෙන එක්තරා ගුණයක්. ඒ කියන්නේ අකුසලයට නොනැමෙන ගතිය, පාපයට නොනැමෙන ගතිය, අපරාධයට නොනැමෙන ගතිය අපේ මනසේ තිබිය යුතු උදාර ගතියක්. එතන තියෙන්නේ කුසල ධර්මයන්හි ස්ථාවර භාවය, එහෙම නැත්නම් ඍජු බව, ප්‍රඥාවන්ත බව. ඒ කාරණය අපට ගුණධම් වඩන්නට අත්‍යවශ්‍යයි. අපි සමහර වෙලාවට දකිනවා දැන් සමාජයේ යම් යම් තරුණ කොටස් අතර යාළු මිත්‍රයෝ Tamanට වඩාත්ම හිතවත් අය, ඒ අය එකතු වෙලා යම්කිසි පව්කමක් කරනවා නම්, එහෙම නැත්නම් මත්පැන් බොන්නට, එහෙම නැත්නම් මත් කුඩු වලට, වෙනත් වරදකට පෙළඹෙනකොට අනිත් අයත් ඒ සඳහා පොළඹවා ගන්නට උත්සාහ කරනකොට සමහර කෙනෙක් කොතෙක් යාළු මිත්‍රයෝ ඇසුරු කළා වුණත් ඒ වගේ වරදට, අපරාධයට පෙළඹෙන්නේ නැතුව ඉන්නට ඒ අය තුළ යම්කිසි ස්ථාවර බවක් තියෙනවා. හැබැයි බහුලව අපි දකින කාරණේ තමයි යාළුවෝ කතා කරාම නොගිහින් බෑ. එහෙම නැති වුණොත් අපි සමාජයෙන් කොන් වෙනවා. සමාජයත් එක්කලා අපි ජීවත් වෙන්න ඕනේ. ඒගොල්ලොත් එක්ක එකට ඉන්න නම් ඒගොල්ලොත් එක්ක මුහු වෙලා කටයුතු කරන්න ඕන වගේ එක්තරා දියාරු අදහසකින් යුක්තව සමහර කෙනෙක් තමන්ගේ ප්‍රතිපත්තිය විනාශ කරගෙන අර යාළු මිත්‍රයන් යන අතට තමනුත් හැරෙන එක්තරා දුර්වල ගතියක් තියෙනවා. එතකොට ඒ දුබල ගතිය නිසාම තමයි ඒ පුද්ගලයාට තමන්ගේ ප්‍රතිපත්තියෙහි රැඳී ඉන්නට බැරි වෙන්නේ. ඒ නිසා ප්‍රතිපත්තිගරුක බව, ප්‍රතිපත්තියෙහි ස්ථාවර බව, ප්‍රතිපත්තියෙහි ඍජු බව, ඒ ප්‍රතිපත්තිය නිසා අධර්මයට නොනැමෙන ගතිය අපට නිවන් මගෙහිදී උපකාරක ධර්මයක් වෙනවා. මෙතන මේ තම්බහ කියලා කියන්නේ ඒ ප්‍රතිපත්තියෙහි ස්ථාවරව පවතින ගතිය නෙමෙයි. තමන් ඉන්න අදහසෙහිම එල්බගෙන ඒ වැරදි අදහස් වල, එහෙම නැත්නම් මානය නිසා, සක්කාය දිට්ඨිය නිසා, ඒ වගේම ද්වේෂය නිසා, කරුණු අවබෝධ කරගත නොහැකි නිසා තමන් ළඟ තියෙන දුර්වලකම හැටියට පිළිගන්නේ නැතිව අවවාදයට, ගුණයට, දහමට නැමෙන්නේ නැති හිතුවක්කාර ගතිය තමයි මෙතන තම්බ කියලා හඳුන්වන්නේ. එය දුර්ගුණයක්, එය ක්ලේශයක්, එය අපේ සිත කිලිටි කරන ධර්මයක්. සිතෙහි කර්මන්නේ භාවය නැති කරලා යහපත් කුසල ක්‍රියාවන්හි යෙදෙන්නට තියෙන ඉඩකඩ අහුරලා නිවන් මගින්
පරිහානියටපත් කරන නිසා එය චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ தত্ত্বය මතුනහම ඒ පුද්ගලයා අවවාද දෙන කෙනා පිළිබඳව බොහොම ගැටීමෙන් ද්වේෂ සහගතව කටයුතු කරන්නට පෙළඹෙනවා. එහෙම නැත්නම් ඒ අවවාදය කොතෙක් අවවාද කළා වුණත් Taman කිසි දෙයකට සැලෙන්නේ නැතුව ඉන්නවා වගේ ඉන්නට උත්සාහ කරනවා. ඒ දෙවිදිහෙම මේ තම්බය නැමැති ක්ලේශය මතුවෙන්නට පුළුවන්. ඒ කියන්නේ අවවාද දෙන කෙනා පිළිබඳව උරණ වෙලා ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් බොහොම ඉවසීමෙන් දරාගෙන ඉන්නවා වගේ Tamanගේ අදහසෙම ස්ථාවරව එල්බගෙන ඉන්නට පුළුවන්. අර දෙන යහපත් අවවාදය පිළිගන්නේ නැතිව. එතකොට මේ දෙවනුවට කිව්ව කාරණේ සමහර විට ගුණයක් හැටියටත් ඒ තැනත්තාට පෙනෙන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට සමහර අය කල්පනා කරනවා අනිත් අය මොනවා කිව්වා වුණත් අපි ඉන්න ස්ථාවරේ පැහැදිලිව ඉන්නට ඕන. ඔය එක එක්කෙනා කියන හැටියට අපේ ප්‍රතිපත්ති වෙනස් කරලා හරියන්නේ නැහැ. දැන් අපි අර මුලින් කිව්වනේ Taman යහපත් ප්‍රතිපත්තියක ඉන්නකොට යාළු මිත්‍රයෝ කතා කළා කියලා පව්කම් වලට පෙළඹෙන්නේ නැතුව ප්‍රතිපත්තියේ ස්ථාවරව ඉන්න හොඳ ගුණයක්. දැන් අන්නේ ගුණය වගේ මේ තම්බේ නැමැති ක්ලේශය මතුවෙන්නට පුළුවන්. Taman එල්බගත්තු තමන්ගේ මතය ඒක හරිද වැරදිද කියන ਵਿਚාරයක් නැහැ. තමන් රුචි කරන දේ, තමන් කැමති දේ, තමන් ඇබ්බැහි වෙච්ච දේ එහි එල්බගෙන ඉන්නෝ. එතකොට යම්කිසි වැඩිහිටියෙක්, ගුරුවරයෙක්, අම්මා තාත්තා අවවාද කළොත් එහෙම ඒ කවුරු කිව්වා වුණත් මම ඉන්න ස්ථාවරය වෙනස් කරන්නේ මම තීරණයක් ගත්තොත් ගත්තමයි කියලා ඒක හරියම ඍජු ගුණයක් හැටියට. එහෙම නැත්නම් සියල්ල විඳ දරාගෙන ඉවසීමෙන් මොන බාධකේ ආවා වුණත් තමන් කරන වැඩේ අනිවාර්යෙන් එහෙමම කරන්න තමන්ට යම්කිසි ශක්තියක් තියෙනවා වගේ වරදවා වටහා ගන්නට පුළුවන් මේ තම්බේ නැමැති ක්ලේශයම. එතකොට එහෙම හිතන තැනත්තා සමාජයෙන් ඇනුම් බැනුම් ආවා වුණත් ඒව ගණන් ගන්නෙත් නෑ, උපදේශයක් දුන්නට ඒව ගණන් ගන්නෙත් නෑ. කවුරු කොහොම කිව්වත් මම ඉන්න ස්ථාවරේ මම ඉන්නවා, නොසැලී මම කරන කාර්ය කරනවා වගේ ඒ තැනත්තට හිතෙන්න පුළුවන්. වෙනතුනේ එහෙම හිතලා එහෙම කල්පනා කරනකොට ඒ තැනත්තාට ඒ තමන්ගේ තම්බේ නැමැති ක්ලේශය දැනෙන්නේ උදාර ගුණයක් හැටියට, නොසැලෙන ගුණයක් හැටියට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි තුල වීරය තුන් ආකාරයකින් ක්‍රියාත්මක වෙන්නට ඕන. ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු වශයෙන්. ආරම්භක ධාතු කියන්නේ හොඳ දෙයක් ආරම්භ කරන්නට තියෙන වීරිය. නික්කම ධාතු කියලා කියන්නේ ආරම්භ කරපු දේ අඛණ්ඩව පවත්වාගෙන යන්නට තියෙන වීරිය. දැන් යමක් අපි ආරම්භ කරන තරම් පහසු නෑ. ඒක දිගින් දිගට නඩත්තු කරන පවත්වන්නට එච්චර පහසු නෑ. ඒතකොට නඩත්තු කරගෙන යන්න, පවත්වාගෙන යන්න අර ආරම්භ කරනවාට වැඩි විශේෂ වීරයක් තියෙන්නට ඕන. ඊළඟට පරක්කම ධාතු කියලා කියන්නේ ඒ පවත්වාගෙන යද්දී අපිට විවිධ බාධක එනවා, ගැටලු වෙනවා. ඒකට ප්‍රතිවිරෝධ යම් කරුණු මතුවෙනවා. ඒ ප්‍රතිවිරුද්ධ කරුණු හමුවේදී, බාධක අභියෝග හමුවේදී සැලෙන්නේ නැතිව, වැටෙන්නේ නැතිව, අතරමඟ නවත්තන්නේ නැතිව තමන්ගේ අරමුණ ඉටු වෙන තෙක්, පරමාර්ථය සාධනය වෙන තෙක් ඒ සියලු බාධක මැඩගෙන ක්‍රියාත්මක වෙන ගතිය තමයි පරක්කම ධාතු කියන්නේ. එතකොට ආරම්භක ධාතු කියන්නේ ආරම්භීම, නික්කම ධාතු කියන්නේ පැවැත්වීම, පරක්කම ධාතු කියන්නේ බාධක අභියෝග හමුවේ වැටෙන්නේ නැතිව සියල්ල මැඩගෙන පරමාර්ථ සාධනයේත් ක්‍රියාත්මක වෙන ගතිය. එතකොට අර මුලාවුණු තනත්තාට තමන්ගේ තම්බේ නැමැති දුර්ගුණය, එහෙම නැත්නම් ඒ ක්ලේශය මෙන්න මේ කියන වීරය හැටියට දැනෙන්නට පුළුවන්. මම ඕනෑම අභියෝගයක් හමුවේ කවුරු කොහොම කිව්වා වුණත් මගේ ස්ථාවරේ ඉඳගෙන මගේ අරමුණ ඉටු වෙනකන් මම කටයුතු කරනවා වගේ ඒ තැනත්තාට හැඟෙන්න පුළුවන්. ඒ ආකාරයෙන් මේ තම්බේ ක්‍රියාත්මක වෙනවා. ඊළඟට සමහර වෙලාවට කුපිත වෙන, ගැටෙන, ඒ Tamanට අවවාද දෙන පුද්ගලයාට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන විදිහටත් මේ තම්බය නිසා පුද්ගලයෙක් ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් අර
සමහර කෙනෙක් ඉවසගෙන දරාගෙන මමන්න ස්ථාවරයේ ඉන්නට ඕන කියලා ඒ තද ගතියෙන් නැවෙන්නේ නැතුව අවවාදේ පිළිගන්නේ නැතුව එහෙම ඉන්නවා. සමහර කෙනෙක් අවවාද දෙන කෙනාට ගැටිලා උරණ වෙලා ඒ පුද්ගලයාට බැනවදින්නට එහෙම නැත්නම් ඒ පුද්ගලයාට හිංසා කරන්නට සමහර විට පෙළඹෙන්නට පුළුවන්. ඒ වගේම එහෙම කරන පුද්ගලයාගෙන් ලෝකයට වැඩි හානියක් වෙන්නට පුළුවන්. එතකොට තම්බේ නැමැති ක්ලේශයෙන් තමන්ගේ හිත කිලිට වෙනවා පමණක් නෙමෙයි, ඒ අවවාද දෙන අය කෙරෙහි කුපිත වීම නිසාම තමන්ට පමණක් නෙමෙයි ලෝකෙටත් මහත් හානියක් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි පින්නතුනි ඒ තනත්තාගේ තව ස්වභාවයක් ගුණයට නැවෙන්නේ නැති ගතිය. ඒ කියන්නේ අපි හිතමු සත්පුරුෂයෙකුගේ ගුණයට, පැවිද්දෙකුගේ ගුණයට, ගුරුවරයෙකුගේ, මව්පියන්ගේ, වැඩිහිටියන්ගේ ගුණය ඉදිරියේ යටහත් වෙන ගතියක්, නම්‍යශීලී ගතියක් සත්පුරුෂයන් තුල තියෙනවා. එතකොට Tamanට යම්කිසි ප්‍රතිලාභයක් ලැබෙන නිසාවත් අවවාදයක් දෙන නිසාවත් නෙමෙයි, සිල්වතුන්ට, ගුණවතුන්ට ගරු කරන ගතිය සත්පුරුෂ ධර්මයක්. එතකොට මේ තම්බය නැමැති ක්ලේශයෙන් තදවුණු සිතක් ඇති, හිතුවක්කාර සිතක් ඇති තැනත්තා අර ගුණවතුන් ඉදිරියෙත් නැවෙන්නේ නැහැ, සිල්වතුන් ඉදිරියෙත් නැවෙන්නේ නැහැ, සත්පුරුෂයෝ ඉදිරියෙත් නැවෙන්නේ නැහැ. එහෙම නම්‍යශීලී සද්ධාව උපදින ගතියක් ඒ තැනත්තාගේ సంతානෙහි නැහැ. එතකොට ඒක ඒ තැනත්තා හිතන්න පුළුවන් අපි ඔය අනිත් අය වඳින අයට අපි නිකන් දන ගාගෙන බඩ ගාගෙන වඳින්න යන්නේ. ඔය නිකන් මේ ගමේ උපාසකම්මලා වගේ අපි නිකන් අන්ධ භක්තියෙන් කටයුතු කරන්නේ නැහැ. ඔය ගුණවතුන් කිව්වට සිල්වතුන් කිව්වට සත්පුරුෂයෝ කිව්වට අපි කොහොමද දන්නේ? ඒ නිසා ඔය දකින අයට අනිත් අය ගරු කරපු පමණට අපි නම් ගරු කරන්න යන්නේ මෝඩ සද්ධාවෙන් අපි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හොඳට හොයලා බලලා කටයුතු කරන ගතිය තමයි අපි ළඟ තියෙන්නේ වගේ අදහසක් ඔවුන්ට මතුවෙන්නට පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් අර ගුණයට නොනැමෙන ගතිය, ගුණයට ගරු නොකරන ගතිය, ඒ දුර්වලකමිනුයි Tamanගේ සිත මේ තද වෙලා දරදඬු වෙලා ඒ නම්‍යශීලී නොවි පවතින්නේ ඒ උපක්ලේශ ධර්මයේ නිසයි කියලා සමහර විට ඒ තැනත්තාට නොයැටෙන්නට පුළුවන්. ඒ වංචක ධර්මයක් හැටියට එයට රැවටෙන්නට පුළුවන්. ඊළඟට මේ පුද්ගලයා තුළ පෙනෙන ගතිය තමයි ධර්මයට නොනැමෙන ගතිය. ධර්මය කියලා කියන්නේ කුසලය අකුසලය, අර්ථය අනර්ථය, යහපත අයහපත පිළිබඳව හේතුඵල වශයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට මේ හේතුඵල වශයෙන් තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මය යම්කිසි කෙනෙක් පිළිගත් අය නොපිළිගත් අය කියලා වෙන කාටවත් ගැටලුවක් නැහැ. හැබැයි Tamanට එකෙන් හානියක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් ගින්දරෙන් පිලිස්සෙනවා කියලා කිව්වහම ඒක කැමැතිනම් පිළිගන්න පුළුවන්, අකමැතිනම් නිකන් ඉන්න පුළුවන්. හැබැයි Taman ඒක පිළිගත්තා කියලත් නොපිළිගත්තා කියලත් ඒ ගින්දරෙන් පිලිස්සෙන ගතිය වෙනස් වෙන්නේ නැහැ. අපි හිතමු වැඩිහිටියෙක් එහෙම නැත්නම් අම්මා තාත්තා කියනවා පුතේ ගින්දර අල්ලන්න එපා පිච්චෙනවා. ඒක ගින්දර අල්ලන්න එපා කියලා කිව්වට දරුවා කොහොම හරි ඒක අල්ලන්න උත්සාහ කරනවා කුතුහලයත් එක්ක. ඉතින් ඇල්ලුවෙන් පස්සේ පුරුස්ස ගන්නවා. එතකොට ඒ දරුවා ගින්දරෙන් පිලිස්සෙන්නේ අම්මා කිව්ව නිසා නෙමෙයි, තාත්තා කිව්ව නිසා නෙමෙයි, ගින්දරෙහි පිලිස්සෙන ධර්මතාවයේ පවතින නිසා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් තමන් වහන්සේ අවබෝධ කරගත් මේ විශ්ව ධර්ම න්‍යාය ලෝකයට පැහැදිලි කරලා දෙනවා. ඒ කැමැති කෙනෙක් ප්‍රඥාව ඇති අය එය નિවරදිව වටහා ගන්නවා. ප්‍රඥාව නැති අය ඒක වටහා නොගෙන ප්‍රතික්ෂේප කරලා කටයුතු කරන්න පුළුවන්. හැබැයි ප්‍රතික්ෂේප කළයි කියලා ධර්මතාව වෙනස් වෙන්නේ නැහැ. ඒවාෙහිදී තමන් පීඩාවට අපහසුවටපත් වීමයි සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ මේ ධර්මයේ පිළිබඳව, කුසල කුසල ධර්මයන් පිළිබඳව, ලෝක ධර්මයන් පිළිබඳව, රටක පවතින නීතිය සම්බන්ධව, ඒ වගේම සමාජ සම්මුතිය සම්බන්ධව මේ කිසිවකට නැවෙන්නේ නැති ගතියක් මේ තම්බේ නැමැති උපක්ලේශයෙන් සිත කිලිටි වූ තනත්තාගේ ඒ බඳු තද ගතියක් තියෙනවා. එතකොට ඒකත් ඒ තනත්තා සමහර විට ගුණයක් හැටියට දකින්නට පුළුවන්, අනිත් අයත් ඒක ගුණයක් හැටියට දකින්නට පුළුවන්. දැන් අද සමාජයේ අපට පෙනෙනවා සමහර අය ගිහි පැවිදි දෙපිරිස අතර මෙහෙම ඉන්නවා. දහමකට ගරු කරන්නෙත් නැතුව, වැඩිහිටියන්ට ගරු කරන්නෙත් නැතුව, ගුණවතුන්ට ගරු කරන්නෙත් නැතිව සමාජයේ බොහොම ප්‍රභූයයි සම්මත ඕන කෙනෙක් බොහොම නිර්ලජ්ජී විදිහට විවේචනය කරන්න, නිග්‍රහ කරන්න, බැනවදින්න කිසි ලැජ්ජාවක් හිරිකිතක් නැතිව ඉදිරිපත් වෙන අය ගිහි පැවිදි දෙපිරිස අතරම අද බහුලව මතුවෙමින් පවතිනවා. ඒතර සමාජයේ විසින් හඳුනා ගන්න පුළුවන්
හරීම ඍජු ගුණයක් තියෙන කෙනෙක් වගේ කාටවත් නැවෙන්නේ නැහැ, කාටවත් හිස නමන්නේ නැහැ, කියන්න තියෙන දේ කෙලින්ම කියනවා. ඒක හරීම අවංකකමක් හැටියට, දක්ෂකමක් හැටියට, ඒක ඍජු බවක් හැටියට, වීරත්වයක් හැටියට සමහරට සමාජයේ දකින්න පුළුවන්. ඉතින් ඒතනත්තටත් ඒක වීර ක්‍රියාවක් හැටියට හැඟෙන්න පුළුවන්. සමාජයේ අන් අය ගරු කරන කෙනෙකුට නිග්‍රහ කිරීම, අර ධර්මයට නොනැමෙන ගතිය එහෙම ඔහුටත් හැඟෙන්නට පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කවර්ති සීහනාද සූත්‍රයේහි අනුක්‍රමයෙන් මේ සමාජයේ පරිහානියට පත්වෙන හැටි, අවුරුදු දහස් ගණන් ආයුෂ තිබිච්ච මිනිස්සු ක්‍රමක්‍රමයෙන් අවුරුදු 100ට, ඊළඟට 80ට, 60ට මෙහෙම ටිකෙන් ටික අඩු වෙලා අනාගතේ පරමාවශ අවුරුදු 10 දක්වා හීන වීගෙන යන කාල පරිච්ඡේදයක් පිළිබඳව දීඝනිකායේ චක්කවර්ති සීහනාද සූත්‍රයේ බුදුහාමුදුරෝ දේශනා කරනවා. එතනදී එහෙම පරිහානියටපත් වෙන්න හේතු හැටියට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ධර්මයෙන් ඈත්වීම. එතකොට එහිදී තථාගතයන් වහන්සේ දක්වනවා මහණෙනි, එදා සමාජය ගැන කියලා උන්වහන්සේ උදාහරණයක් පෙන්නනවා. මහණෙනි, අද සමාජයේ මවට ගරු කරන, පියාට ගරු කරන, ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට ගරු කරන තැනැත්තා යම්සේ සම්භාවනාවටපත් වෙනවද, මේ ආයුෂ පරිහානියටපත් වෙන, ධහම පරිහානියටපත් වෙන කාල පරිච්ඡේදය එනකොට ඒ මවට පියාට වැඩිහිටියාට ගරු කරන අය නෙමෙයි සම්භාවනාවටපත් වෙන්නේ, මවට නිග්‍රහ කරන, මවට හිංසා කරන, මවට තාඩන පීඩන කරන, පියාට හිංසා කරන, පියාට නිගරු කරන, ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට නිගරු කරන, එයාට හිංසා කරන පුද්ගලයා තමයි සමාජයේ සම්භාවනාවට පාත්‍ර වෙන්නේ. අගය කොට සලකන්නේ ඒගොල්ලෝ තමයි උසස් අය, ඒගොල්ලෝ තමයි ඍජු පුද්ගලයෝ, ඒගොල්ලෝ තමයි හොඳ වීරයෝ, ශක්තිමත් අය හැටියට සමාජය විසින් හඳුනා ගන්නා තැනට මිනිසුන්ගේ ප්‍රඥාව පිරිහිලා අඥානකම උත්සන්න වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒවත් එක්ක තමයි අනුක්‍රමයෙන් ආයු වර්ණ සැප බල නුවණ පිරිහිලා සත්තු සිව්පාව මට්ටමට මේ මිනිස්යා පරිවර්තනය වෙන්නේ. අවසානයේ මෘග සංඥාව, ඒ කියන්නේ සත්ත්ව සංඥාව, ඕනෝන් කෙරෙහි මනුස්ස සංඥාව නෙමෙයි සත්ත්ව සංඥාවක් පමණයි අවසානයේ ඉතිරි වෙන්නේ. ඉතින් ඒ මට්ටමට පිරිහීමට ලක් වෙනවා. ඉතින් වර්තමානයේ අපට පේනවා මේ ගති ලක්ෂණ ටිකෙන් ටික මිනිස් සිත් සතන් තුළ අවදි වෙන ආකාරය, සිල්වතුන්ට ගුණවතුන්ට ගරු නොකරන ගතිය, වැඩිහිටියට ගරු නොකරන ගතිය, සමාජයේ සම්භාවනාවට පාත්‍ර වෙන ප්‍රභූවරයන්ට නිග්‍රහ කරන ගතිය. එතකොට ඒවා අතීත කාලේ ලැජ්ජා බයට හැදිච්ච සමාජයක් තුල ඒවා නොකළ යුතුයි කියන අදහස තිබුණා වුණාට දැන් වර්තමානයේ තුල සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රසිද්ධියේ ඒ විදිහට නිග්‍රහ කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයා ඍජු පුද්ගලයෙක් හැටියට, අවංක පුද්ගලයෙක් හැටියට, යකාටවත් බය නැතුව කියන්න තියෙන දේ මූණටම කියනවා කාට වුණත් කියලා, අන්න ඒ විදිහෙන් ගෞරවයට සම්භාවනාවට පාත්‍ර වෙලා වැඩි කලක් යන්නට මත්තෙන් ඒතනත්තාට මහා පිරිස් බලයක් ඒක රාශී වෙන ගතිය අද අපි මේ සමාජය තුල දකිනවා. ඉතින් ඒ தত্ত্বය එන්න වර්ධනය වීම සමාජයට හිතකර තත්වයක් නෙමෙයි, අහිතකර තත්වයක්. නමුත් ඒ බව වැටහෙන්නේ නැත්තේ මේ තම්භය නැමැති උපක්ලේශයෙන් සිත කිලිටි වුනහම එහෙම කරන කෙනාට තමන් කරන වරද පෙනෙන්නෙත් නැහැ. අන් අයටත් මංගුලා වුනහම, මෝහය බහුල වුනහම, ප්‍රඥාව අඩු වුනහම ඒ කරන ක්‍රියාවෙහි වරද පෙනෙන්නේ නැහැ. දැන් මේ தත්වයෙන් මේ තම්බේ නැමැති එහෙම නැත්නම් දහමට, ගුණයට, අවවාදයට නොනැමෙන මේ දුර්වල ගතිය මනසේ මතුවෙන්නට ප්‍රධාන වශයෙන් මෝහය හේතු වෙන. මේ හැම ක්ලේශ ධර්මයකටම, හැම පාප ධර්මයකටම මූලික වෙන්නේ, පාදක වෙන්නේ මෝහයයි. ඒ කියන්නේ කරුණු හරියට නොවැටහෙන ගතිය. ප්‍රධාන වශයෙන්ම මෝහය පාදක කොටගෙන සක්කාය දිට්ඨිය සහ මානය මේ තම්බයට සාධක හැටියට ක්‍රියාත්මක වෙනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ සත්ව පුද්ගල සංඥාව. ඒ කියන්නේ මෙතන සත්වයක්, පුද්ගලයෙක්, ආත්මයක් කියන මේ පංචස්කන්ධය ආත්මීය ස්වરૂපයෙන් වර්ධවා ගන්නා ගතිය. ඒතකොට මේ ආත්මීය සංකල්පය අපි තුල සසරේ දීර්ඝ කාලයක් කිඳා බැහැලා තියෙනවා. ඒ තමයි අපේ චිත්තසංතානෙහි පවතින ප්‍රධානම මිත්‍යා දෘෂ්ටිය.
එතකොට මේ සක්කාය දිට්ඨිය දුරුණු තැන තමයි කෙනෙක් ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නේ, සෝවාන් ඵලයටපත් වෙන්නේ. එතකන් හැම කාරණයක් දිහාම බලන්නේ මම කියන ඒ පුද්ගල සංඥාව මූලික කොටගෙන. දැන් අපේ චිත්තසංතානෙහි ඒ සත්පුද්ගල සංඥාව ප්‍රතඥ හැම කෙනෙක් තුළම තිබුණට සමහර කෙනෙක් එහි ඇති දෝෂයේ වරද වටහාගෙන යම් තරමකට ඒක පාලනය කරගෙන කටයුතු කරනවා. හැබැයි සමහර කෙනෙක් ඒ දෘෂ්ටිය නිසාම මංමුලා වෙලා ඒ මමත්වයම පෙරදරි කරගෙන පුද්ගල සංඥාවම පෙරදරි කරගෙන මට මෙහෙම කළා, මට කොහොමද එහෙම කරන්නේ, මම මෙහෙම කෙනෙක් කියලා අර හැමතිස්සෙම තමන්ගේ ප්‍රතිරූපය මතු කරගන්න, තමන් හුවා දක්වන්න, අන්න ඉදිරියේ තමන් පරාජිතයෙක් නොවෙන්නට, තමන්ගේ අභිමානය පවත්වන්න හැමතිස්සෙම තමන් ඔසවා තබන්නට උත්සාහ කරන ගතියකින් ක්‍රියාත්මක වෙනවා. මේ තම්බය නැමැති ක්ලේශ ධර්මයට ප්‍රධාන වශයෙන් ඒ සක්කාය දිට්ඨියෙන් මුසපත් වුණු ගතිය ප්‍රධාන හේතුවක් වෙනවා. ඒ දැඩි ගතියටපත් වෙන්න, අවවාදයට, ගුණයට, දහමට නැමෙන්නේ නැතුව මට ඕන හැටියට මම වැඩ කරන්නේ, මට හිතෙන හැටියටයි මම වැඩ කරන්නේ, කවුරුවත් කියන හැටියට නෙමෙයි කියලා අර කෝප වෙලා ගැටිලා අවවාද දෙන පුද්ගලයාටත් හිංසා කරන්න, හානි කරන මට්ටමට ක්‍රියාත්මක වෙන්නට ඒ මමත්වය, පුද්ගල සංඥාව, ආත්මීය සංඥාව, ඒ ආත්මීය සංකල්පය තුළින් මට ඕන විදිහට ක්‍රියාත්මක වෙන්නට ඕන කියලා හිතන ගතිය ඒකට ප්‍රධාන සාධකයක් වෙනවා. ඒ වගේම මාන්නය කියලා කියන්නේ අන් අයට වඩා තමන් විශිෂ්ටයෙක් හැටියට හිතන සෙය්‍යමානය, අන් අයට සමානයි කියලා හිතන සදිසමානය, අන් අයට වඩා පහත් කියලා හිතන හීනමානය. මේ තුන්ආකාරවම මානය අපේ මනසේ මතුවුනොත් ඒ යම්කිසි ආකාරයකින් තමන්ගේ මනස තද කරන්නට, අවවාදයට නොනැමෙන තත්ත්වයටපත් කරන්න හේතු වෙනවා. එතකොට තමන් පිළිබඳව ඇති කරගත්තු යම්කිසි සංකල්පනා ගොඩක් තියෙනවා. ඒ සංකල්පනා ටිකෙන් තමයි මම කියන කෙනා නිර්මාණය කරගෙන තියෙන්නේ. මම කියලා සැබවින්ම කෙනෙක් නැති වුණාට අපි සංකල්පීය වශයෙන් මම නම් මේ ඔය බොරු වලට කැමති නැහැ. මම නම් ඔය බොරුකාරයන්ට එච්චර ප්‍රිය නැහැ. මට හරියට ඇත්ත තියෙන්න ඕන. මම නම් ඔය එක එක්කෙනා වඳින හැටියට මම නිකන් මෝඩ විදිහට වඳින්න යන්නේ. මම බොහොම ප්‍රඥාවෙන් දේවල් කල්පනා කරලා ගන්න. මම හොඳට හිතලා බලලා තීරණ ගන්නගෙන. අන්න ඒ විදිහට තමන් පිළිබඳව යම් මානයන්, තමන් පිළිබඳව යම් නිර්ණායක ඇති කරගෙන මම කියන්නේ මෙන්න මෙබඳු කෙනෙක් කියලා තමන් සම්බන්ධව යම් ප්‍රතිරූපයක් හදාගෙන තියෙනවා. එතකොට මේ තම්භය ඇති පුද්ගලයා හැමතිස්සෙම මේ තමන්ගේ ප්‍රතිරූපය රැකගන්නට දරන ප්‍රයත්නය තුළ මේ තද ගතිය විශේෂයෙන් ඇති වෙනවා. එතකොට ඒ නිසා තම්භය නැමැති ක්ලේශය මතුවෙන්නට මාන්නයත් ප්‍රධාන සාධකයක් වෙනවා. එතකොට සක්කාය දිට්ඨිය සහ මාන්නය මතුවනහම ඒතනත්තාට අර තමන්ගේ අභිමානයට හානි වෙනවා, තමන්ට ඒකෙන් තමන්ගේ ප්‍රතිරූපයට හානියක් වෙනවා, තමන්ට ලැජ්ජාවක් ඇති වෙනවා කියලා හිතනකොට දැඩි කෝපයක් මතුවෙන්නට පුළුවන්, ගැටුමක් මතුවෙන්නට පුළුවන්. එතනදි තමයි අර පටිඝය මුල් කොටගෙන, ද්වේෂය මුල් කොටගෙන, කෝපය මුල් කොටගෙන ලෝකයට හානි කරන්නටත් ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේවා පිළිබඳව විවිධ කතා ප්‍රවෘත්ති අපේ දහම් ඉතිහාසයේ සඳහන් වෙනවා. අර කාශ්‍යප මහ රහතන් වහන්සේට තරුණ පොඩි හාමුදුරු දෙදෙනෙක් හිටියා උන්වහන්සේ ළඟ පැවිදි වෙලා. ඒතකොට එක පොඩි හාමුදුරුවෝ බොහෝම වත් පිළිවෙත කෙරෙහි හැඟීමෙන් යුක්තව කටයුතු කරනවා. අනිත් පොඩි හාමුදුරුවෝ බොහොම කෛරාටික කෙනෙක්. අර වත පිළිවෙතට නැඹුරු වෙච්ච අවවාදයට නැමෙන සුවච ඒ පොඩි හාමුදුරුවෝ වත් පිළිවෙත් කළාම අර කෛරාටික හාමුදුරුවෝ තමන් ඒව කළා වගේ ගිහිල්ලා මහා කාශ්‍යප හාමුදුරුවෝ ඉදිරියේ පෙනී හිටිනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු උන්වහන්සේට මුවදෝවණය කරන්නට පෑන් ටික, දැහැටි දඬු ටික අර පොඩි හාමුදුරුවෝ විසින් තිබ්බට පස්සේ අර වත් පිළිවෙත් නොකරන කෛරාටික පොඩි හාමුදුරුවෝ ගිහිල්ලා මහා කාශ්‍යප හාමුදුරන්ට කියනවා, ස්වාමීනි මුවදෝවණය කරන්න පෑන් ලෑස්ති, දැහැටි ලෑස්ති, ඔබ වහන්සේ මුවදෝවණය කර. හරියට තමන් කළා වගේ ගිහි පෙනී හිටිනවා. ඉතින් මේ විදිහට ජල ස්නානය කරන්න පෑන් සකස් කළත් උන්වහන්සේ තමයි ඉස්සරලා ගිහිල්ලා කියන්නේ, ස්වාමීනි පෑන් ලෑස්ති, ඇවිදින් පෑන් පහසු වෙන්න කියලා. ඉතින් දවසක් අර වත් පිළිවෙත් කරන පොඩි හාමුදුරුවෝ මේකට හොඳ වැඩක් කරන්න ඕන කියලා පෑන් ටික උණු කරලා ඒ පෑන් ටික භාජනයෙන් ඉවත් කරලා වෙන තැනක සංගවලා තිබ්බා. දැන් මුට්ටියේ දුම් දානවා පේනවා, යන්තම් වතුර ස්වල්පයක් තියෙනවා.
එතකොට අර කෛරාටික පොඩි හාමුදුරුවෝ බැලුවා ජනේලෙන් බලනකොට නානතොට ළඟ දැන් පැන් ටික උණු වෙනවා පේනවා, දුම් දානවා පේනවා. ගිහිල්ලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට කිව්වා ස්වාමීනි පැන් සූදානම් කරලා තියෙන්නේ ජල ස්නානය සඳහා වැඩම කරන්න. ඊට පස්සේ වැඩම කරන්න කියලා මහා කාශ්‍යප හාමුදුරුවොත් එක්ක මේ පොඩි හාමුදුරුවෝ එතනට ගියා. ගිහිල්ලා වරලා පැන් භාජනය අරලා බලනකොට ඒකේ පැන් නැහැ, ස්වල්පයයි තියෙන්නේ, දුම් දානවා විතරයි. ඒතර මහා කාශ්‍යප හාමුදුරුවෝ කොපෙන් දැන් ඔබ මට ආරාධනා කළේ පැන් සූදානම් කියලානේ. ඔන්න ඊට පස්සේ තමයි අර අනිත් පොඩි හාමුදුරන්ට බැන කලේ අරගෙන පැන් ගේන්නට යන්න සූදානම්. එතකොට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ආවර්ජනා කරලා බැලුවා මේ කුමක්ද? එතකොට උන්වහන්සේ දුටුවා මෙතෙක් කාලයක් මේ පොඩි හාමුදුරුවෝ අර අනිත් හාමුදුරුවෝ කරන දේවල් තමන් කළා වගේ අඟවමින් කටයුතු කරලා තියෙන්නේ, වංචාවක් කරලා තියෙන්නේ, කපටිකමක් කරලා තියෙන්නේ, හැබැයි වතපිලිවෙත ගරු කරන චරිතයක් නෙවෙයි කියනවා. ඊට පස්සේ එදා හවස් භාගයේදී මේ පොඩි හාමුදුරුවන්ට මහා කාශ්‍යප හාමුදුරුවෝ අවවාද කරනවා ආශ්මතුනි මේ භික්ෂුන් වහන්සේලාට එහෙම වංචනික ක්‍රියා සුදුසු නැහැ. කපටිකම් කරන එක සුදුසු නැහැ. අනිත් කෙනෙක් කරපු එක තමන් කළා වගේ පෙන්වන එක සුදුසු නැහැ. ඒ නිසා සංවරව කටයුතු කරන්න ඕන, භික්ෂු ගුණ ඇති කර ගන්නට ඕන කියලා අවවාද කළා. ඉතින් එහෙම අවවාද කළා කියලා උන්වහන්සේ බොහෝම කුපිත වුණා. මේ වතුර ටිකක් මුල් කරගෙන මට හොඳටම දොස් කියනවා, චෝදනා කරනවා. ඔහොම කියලා ඊට පස්සේ දවසක ආපහු පිඬුසිඟා වැඩලා ඒ දායකයා අහුවා කෝ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. උන්වහන්සේ සනීප නැතුව ඉන්නවා කියලා කිව්වා. ඊට පස්සේ අනේ එහෙනම් උන්වහන්සේට මේ දාන වස්තුන් පිළිගන්නන්නට කියලා උන්වහන්සේගේ අසනීපෙට ගැළපෙන විදිහට දානි සකසලා පූජා කළා. අර පොඩි හාමුදුරුවෝ ඒ ටික මගට ඇවිල්ලා වළඳලා පිටත් වුණා. පස්සේ දවසක මහා කාශ්‍යප හාමුදුරුවෝ මුණ ගැහුණෙන් පස්සේ අර දායකයෝ අහනවා ස්වාමීනි ඔබ වහන්සේ අසනීපෙන් හිටියා කියලා පොඩි හාමුදුරුවෝ කිව්වා. අපි දානෙත් හදලා යවුවා. එතකොට මහා කාශ්‍යප හාමුදුරුවෝ දැනගත්ත එහෙනම් මෙතනත් බොරුවක් කියලා තියෙනවා, වංචාවක් කරලා තියෙනවා කියලා එදත් අවවාද කළා. එදත් කෝප වුණා. මේ කෑම ටිකක් මුල් කරගෙන මට දොස් කියනවා. එදා මේ වතුර ටිකක් මුල් කරගෙන මට බැන්නා. දැන් මේ කෑම ටිකක් මුල් කරගෙන මට බනිනවා. හොඳ වැඩක් කරන්නම් කියලා පහුවදා මහා කාශ්‍යප හාමුදුරුවෝ පිඬුසිඟා වැඩියට පස්සේ අර පන්සලේ තිබිච්ච භාජන ඔක්කොම පොල්ලක් අරගෙන පොඩි කරලා පන්සලටත් ගිනි තියලා ඒ පොඩි හාමුදුරුවෝ නික්ම ගියා. ඉතින් පසු කලකේ මහා අපරාධයේ හේතු කොටගෙන මරණයෙන් පසු නිරයෙහි උපදිනවා උන්වහන්සේ. ඉතින් මෙන්න මේ විදිහට අර තද පුද්ගලයා ඒ තද බව තියෙන ප්‍රතිපත්තිය මත නෙමෙයි, තමන්ගේ හිතුවක්කාරකම, තමන්ට හිතෙන දේ, තමන්ට හැඟෙන දේම හරි කියලා, තමන් කියන දේම හරි කියලා. වෙනතුනි මේ ගතිය ප්‍රතඥයින් හැමෝම තුල යම් යම් ප්‍රමාණයකින් තියෙනවා. ඒ කියන්නේ අනිත් අය හිතන දේවල් වල වැරදි අඩුපාඩු තියෙනවා, අනිත් අය කියන දේවල් වල වැරදි අඩුපාඩු තියෙනවා. හැබැයි මට හිතෙන එකේ එහෙම මොකුත් අඩුපාඩුවක් නැහැ. මම කියන එක හරියටම හරි. මට හිතෙන්නේ හොඳම අදහස තමයි. එහෙම එකක් අපි කොයි කවුරු තුලත් එක්තරා ප්‍රමාණයකින් තියෙනවා. හැබැයි ඒ ගැන ප්‍රත්‍යවේක්ෂා නුවණින් ආවර්ජනා කරලා බලන්නට අපි පුහුණු වුණොත් තමයි මම හිතන එකෙත් අඩුපාඩුකම් තියනවා කියන එක අපට දැනෙන්නේ. ඉතින් එහෙම දැක්කොත් තමයි අපේ මනස සකස් කරගන්න පුළුවන් වෙන්නේ. මොකද අපි තවම කෙලෙස් නැසලා නැති නිසා අපි තුල ඕනෑ තරම් මතුවෙන මනෝභාවයන්හි දුර්වලකම් තියෙනවා. ඉතින් ඒක දකින්නට, ඒක පිළිගන්නට තරම් අනතිමානී ගතියක් අපි තුල තිබුණොත් විතරයි අපිට මේ තම්බෙන් හිත තද කරගන්නේ නැතිව, හිතුවක්කාර වෙන්නේ නැතිව, වැඩිහිටියන්ගේ, ගුරුවරුන්ගේ, ධර්මදරයින් අවවාද අනුශාසනා ලැබමින්, ගුණයට දහමට ගරු කරමින් අනතිමානීව සූචව ක්‍රියා කරන්නට අපට පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම නොවෙන්නේ කුමක් නිසාද? අර සක්කාය දිට්ඨිය දැඩිවගෙන, මානෙ දැඩිවගෙන, තමන්ගේ ප්‍රතිරූපය උසස් කොට සලකලා ලෝකය තුළ ඒ තමන්ට ඕන හැටියටම ක්‍රියා කරන්නට දරන ප්‍රයත්නය නිසා තමයි මේ තම්බය නැමැති ක්ලේශය උත්සන්න වෙන්නේ. එය උත්සන්න වුණාම ලෝකෙටත් හානි කරන්නට ඉදිරිපත් වෙනවා. ඒන් බොහෝ පව්කම් කරගෙන නිරය උපදින තත්වෙට බරපතල ක්ලේශ ධර්මයක් කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒතර මේ තම්බය නැමැති ක්ලේශය දුරු කරගන්නට අපි ක්‍රියා කරනවා නම් ඊට ප්‍රතිවිරුද්ධ ගුණය අපේ సంతානෙහි මතු කර ගන්න ඕන. තම්බයට ප්‍රතිවිරුද්ධ ගුණය තමයි සුවච භාවය. දැන් බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේ දක්වන්නේ නිවන් දකින්නට ගුණධම් වඩන කෙනෙක් තුල තිබිය යුතු ගුණයක් තමයි සුවච භාවය. ඒ සුවච බව කියලා කියන්නේ කොමක්ද?
ධර්මයෙන් අර්ථයෙන් අනුශාසනා කරනකොට ඒ වැඩිහිටියෙක් විසින් දෙන අවවාදය අනුශාසනාව සාදරයෙන් පිළිගන්නා ගතිය, ගෞරවයෙන් පිළිගන්නා ගතිය, වරද හැටියට පිළිගන්නට සූදානම් ගතිය තමයි සුවච භාවයයි කියලා කියන්නේ. එතකොට සුවච පුද්ගලයෙකුට තමයි තමන්ගේ අඩුපාඩු සකස් කරගන්නට පුළුවන් වෙන්නේ. ඒ සුවච බව කියලා කියන්නේ නිවට බව කියන එක නෙවෙයි පින්නතුනේ. අනිත් අය කියන දෙයට හිස නමන ගතිය, අනිත් අයට ඕන හැටියට අපිව සෙල්ලම් බඩුවක් වගේ එහාට මෙහාට හසුරවන්න පුළුවන් ගතිය කියන එක නෙවෙයි සුවච බව කියලා කියන්නේ. ඒ අනිත් අය කියන ඕනෑම විදිහකට නිකන් අවිඥානික දෙයක් වගේ ක්‍රියාකාරී වෙන ගතිය අඥානකම. ඒක තමයි නිවට ගතිය කියලා කියන්නේ. සුවච පුද්ගලයා තුළ ඒ සුවච භාවයේ නැමැති ගුණය මතුවෙන්නේ සබවින්ම විචාරපූර්වක ප්‍රඥාවේ. තමන්ගේ අඩුපාඩුව හැටියට දකින්න, අනිත් කෙනා තමන්ට දෙන උපදේශයෙහි වැදගත්කම දකින්න. එතකොට එතනදි කොයිම වෙලාවකවත් උපදේශය දෙන පුද්ගලයාගේ තරාතිරම මනින්න යන්නේ නැහැ. ඒ පුද්ගලයා රහත් වෙලාද මට මේ උපදෙස් දෙන්න යන්නේ, එයා බුදු වෙලාද මට කියන්න යන්නේ, එයා ළඟ අඩුපාඩු නැතුවද මේ මට උපදෙස් දෙන්න යන්නේ. අපිට එහෙම හොයන්න ගියොත් එහෙම කවදාවත් උපදේශයක් පිළිගන්න වෙන්නේ නැහැ පින්නතුනේ. මොකද අපට උපදෙස් දෙන්න රහතන් වහන්සේලාම බුදුවරුම එන්නේ නැහැනේ. අම්මා තාත්තා කියලා කියන්නේ ප්‍රතඥයි, ගුරුවරු කියන්නේ ප්‍රතඥයි. අපිට හමු වෙන බොහෝ භික්ෂුන් වහන්සේලා ප්‍රතඥ භික්ෂුන් වහන්සේලා, වැඩිහිටියා කියන්නේ ප්‍රතඥයි. එතකොට මේ ප්‍රතඥ පුද්ගලයෝ තමයි අපට බොහෝ විට උපදෙස් දෙන්නේ. ඒ අයගේ ඕන තරම් අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි අපට කියා දෙන කාරණේ සම්බන්ධව ඒ අය යම් ප්‍රමාණයකට අත්දැකීම් ලැබලා තියෙන්නට පුළුවන්. ඒ නිසා වයසින් කොච්චර අඩුද වැඩිද, එහෙම නැත්නම් දැනුගත්කම් වලින් අඩුද වැඩිද, ඒ පුද්ගලයා වරද හදාගෙන තියෙන නිර්වද්‍ය පුද්ගලයෙක්ද විශාරදයෙක්ද, ඒ කාරණා මත නෙමෙයි අපි කරන ක්‍රියාවෙහි යම් දෝෂයක් යම් කෙනෙක් දකිනවා නම් ඒ දෝෂය සකසා ගන්නට යම්කිසි යෝජනාවක් මඟ පෙන්වීමක් කරනවා නම් එයයි වරද සකසා ගන්නට ප්‍රමාණවත් වෙන්නේ. ඉතින් එහෙම තේරුම් ගන්නට අපි තුල යම්කිසි ප්‍රඥාවන්ත බවක් තියෙන්නට ඕන. ඒ ප්‍රඥාවන්තේ තමයි සුවච භාවයේ යුක්තව වරද හැටියට දකින්නට සූදානම් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙකුට සැබවින්ම තමන්ගේ වරද හැටියට දකින්න පුළුවන් නම් ඒක මහා පඬිත ගතියක්. දැන් ධම්මපදයේ තථාගතයන් වහන්සේගේ දේශනාව සඳහන් වෙනවා යෝබාලෝ මඤ්ඤති බාලයන් පඬිතෝ වාපි තේනසු. තමන්ගේ වරද හැටියට දුර්වලකම හැටියට පිළිගන්නවා නම් දකිනවා නම් ඒකම පඬිතකම, ඒකම ඥානවන්ත බවක්. ඒ ලෙහසියෙන් කෙනෙකුට වරද හැටියට දකින්න බෑ. ඒකට හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වේමේ භික්ඛවේ පණ්ඩිතා කතමේ ද්වේ අච්ඡං අච්ඡේතෝ පස්සති. යම් කෙනෙක් වරද හැටියට දකිනවා නම් ඒ පුද්ගලයා ලෝකයේහි ඥානවන්තේ, ප්‍රඥාවන්තේ. එතකොට වරද හැටියට දකින්නට නම් අපිට යමක් වරදක් වෙන්නේ කොහොමද කියලා පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් වෙන්න ඕන. වෙනතුනේ ලෝකේ වරදක් පිළිබඳව තීරණය කරන මිනුම් දඬු තුනක් තියෙනවා. යමක් හරිද වැරදිද කියලා තීරණය වෙන්නේ තමන් හිතන විදිහට නෙමෙයි, අනුන් කියන විදිහටම නෙමෙයි. එහෙම නැත්නම් තමන්ගේ රුචිකම් මත නෙමෙයි. යමක් වරදක් වෙන්නේ කාරණා තුනකින් තමයි අපි ඒ වැරද්දක්ද නිවැරද්දක්ද කියලා තීරණය කළා. පළවෙනි එක තමයි සබාධම් රීතිය. ඒ කියන්නේ හේතුඵල ධර්මතාවය. දෙවෙනි කාරණේ තමයි ලෝක නීතිය. තුන්වෙනි කාරණේ තමයි තමන්ගේ ප්‍රතිපදාව හෝ භූමිකාව. ওই කාරණා තුන මත පිහිටලා තමයි අපිට තීරණය කරන්න වෙන්නේ මම කරන ක්‍රියාව හරිද වැරදිද කියන කාරණේ තීරණය කරන්න වෙන්නේ. ඒතර මොකක්ද මේ පළවෙනි මිනුම් දණ්ඩ සබාධම් රීතිය හේතුඵල ධර්මය. දැන් අපි හිතමු සතෙක් මරණ එක වරදක්ද නැද්ද කියලා අහුවොත් එක නිර්ණායක එක එක්කෙනා කියන්න පුළුවන්. Tamanට හානිදායක නම් මරුවට කමක් නැහැ, ආහාරයට ගන්න නම් මරුවට කමක් නැහැ, නිකම් මරණ එක හොඳ නැහැ, වරදක් කළොත් මරුවට කමක් නැහැ. ඔහොම එක කතන්දර කියන්න පුළුවන්. ආගමික වශයෙන් එක සම්මුති හදාගෙන තියෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ අපිට කන්න මවලා තියෙන නිසා එහෙම කණ්ඩ මරා ගත්තට කමක් නැහැ. නිකම් මරණ එකයි හොඳ නැත්තේ. Tamanට හානියක් කරන්නව ජීවිත ආරක්ෂාව පිණිස මරුවට කමක් නැහැ. ඒ වගේම ඒ සතා දුක් විඳිනවා නම් දුකෙන් මුදවන්න මරුවට කමක් නැහැ. ඔහොම එක જાති හදාගෙන තියෙන්න පුළුවන්. ඒ සමාජ සම්මුතිය කුමක් වුණත් සතෙක් තවදුරටත් ජීවත් වීමට ආයු කාලය සහ කර්ම ශක්තිය තිබියදී
මොන පදනමක හෝ ඒ සතාගේ ජීවිතේ තොර කරනවා නම් අපි කරලා තියෙන්නේ ජීවත් වීමේ අයිතිය නැති කිරීම. ඒ සතා දුක් විඳිනවද, මට කරදරද, මට කන්න නැද්ද කියන එක වෙනම කාරණයක්. කවර කරුණක් පදනම් කරගෙන හෝ සතෙකුගේ ජීවත් වීමේ අයිතිය නැති කරනවා නම් ඒ තුල අපට ප්‍රතිඵලය හැටියට ලැබෙනවා සසර ගමනේ අපේ ජීවිතයත් අකාලේ විනාශ වීම. එතකොට අපි කරන ක්‍රියාව ලොවටත් අනර්ථදායක නම් අපටත් අනර්ථදායක නම් ඒ හඳුන්වනවා අකුසලයක්, පාපයක්, අයහපතක්, වරදක් කියලා. එතකොට ඒ තීරණය උනේ අපේ රුචි අරුචිකම් මත හෝ ලෝක නීතිය මත නෙමෙයි, සබාධම් රීතිය මත. හේතුව ඵලය කියන කර්මයේ කර්මඵලය තීරණය කරන්නේ ආගමික නීති මතවත්, එහෙම නැත්නම් රජුගේ නීති මතවත් නෙමෙයි. දැන් රාජ්‍ය නීතිය මත ඒවට ඕන තරම් නිදහස තියෙන්න පුළුවන්. ආගමික නීති මත ඒවට නිදහස තියෙන්න පුළුවන්. ඒකක්වත් මත නෙමෙයි ප්‍රාණඝාතයේ වරදක්ද නැද්ද, අදත්තාදානයේ වරදක්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ විශ්ව ධර්ම රීතිය මතයි. ඒ කියන්නේ හේතුඵල ධම මත. ඒවා තමයි අපි කුසල අකුසල හැටියට හඳුනාගන්නේ. ඊළඟට යමක් වැරද්දක්ද නැද්ද කියලා තීරණය කරන දෙවෙනි නිර්ණායක තමයි ලෝක නීතිය. ලෝක නීතිය කියන්නේ රටක පනවලා තියෙන නීතිය. දැන් අපේ රටේ සමහර නීති වෙනත් රටකට ගියාම වෙනස් වෙන්න පුළුවන්. දැන් වෙනත් රටක වාහනේ පදවාගෙන යා යුත්තේ දකුණු පැත්තෙන් තමයි වාහනේ පැදවිය යුත්තේ. දැන් අපේ රටේ පාරේ වම් පැත්තෙන් තමයි වාහනේ පැදවිය යුත්තේ. ඒතකොට අපේ රටේ වම් පැත්තෙන් පදවන්න නැතුව දකුණු පැත්තෙන් පදවගෙන ගියොත් ඒක වරදක්. දඬුවම් ලැබිය යුතු වරදක්. එතකොට අර වෙනත් රටකට ගිහිල්ලා ඒ නීතිය වෙනස් රටේ ඊට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් පදවගෙන ගියොත් ඒක දඬුවම් ලැබිය යුතු වරදක්. එතකොට දැන් එතන වරද තීරණය වුණේ හේතුඵලය මත, කුසල අකුසල මත නෙමෙයි, විශ්ව ධර්ම නීතිය මත නෙමෙයි, පනවාගත්තු සම්මුතිය මත. ඒ වගේ යම් යම් ජන කොට්ටාස වල පනවාගත්තු සම්මුති තියෙනවා, ආගමික සම්මුති තියෙනවා, රටවල් වල නීති තියෙනවා. එතකොට අපි සබාධමයට එකඟවයි කටයුතු කරන්න කියලා විතරක් හරියන්නේ. අපි යම් රටක ජීවත් වෙනවා නම්, යම් ජන සමාජයක ජීවත් වෙනවා නම්, යම් සංස්කෘතියක ජීවත් වෙනවා නම් එහි පවතින සංස්කෘතික නීති රීති, ඒ වගේම රාජ්‍ය නීති රීති, ආගමික රීති සහ සමාජ සම්මුති පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕන. එහෙම නොවුනොත් අපි ඒ අය හමුවේ වරදකරුවෙක් වෙන්නට පුළුවන්. ඊළඟට තුන්වෙනි කාරණය තමයි තමන්ගේ ප්‍රතිපදාව සහ භූමිකාව. ප්‍රතිපදාව කියලා කියන්නේ දැන් අපි සමහර සීලයක් සමාදන් වෙලා ඉන්නවනම්, දැන් සාමාන්‍ය ජීවිතේ හවසට කෑම ටිකක් කනවා කියන එක වරදක් හෝ අපරාධයක් නෙමෙයි. හැබැයි ගිහි භවතුන් සිල් සමාදන් වුණාන් පස්සේ එදාට විකාල භෝජන වේරමණී සික්ඛාපදං කියලා අෂ්ටාංග සීලේ එක් සිල් පදයක් හැටියට සමාදන්. එතකොට එදාට දහවල් ඉර හැරුණට පස්සේ ආහාර ගත්තොත් ඒක වරදක් වෙනවා. ඒ වැරද්ද වෙන්නේ ඒක පව්කමක් නිසා නෙමෙයි. සබාධම් රීතිය මත ඒක අකුසලයක් නිසා නෙමෙයි. ඒ වගේම ලෝක නීතිය මත හවසට කන එක වරදක් හෝ අපරාධයක් කියලා කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. එහෙනම් සිල් සමාදන් වෙච්ච දවසට විකාල භෝජනේ වරදක් වෙන්නේ ඇයි? Taman එහෙම නොකරන බවට ප්‍රතිඥා දීලා ඒ ප්‍රතිපදාවෙහි පිහිටි නිසා. අන්න ඒ නිසා ඒක වරදක් හැටියට තීරණය වෙනවා. එහෙමත් නැත්නම් සමහර වෙලාවට තමන්ගේ භූමිකාව මත, භූමිකාව කියලා කියන්නේ දැන් මව මාතෘ භූමිකාව තුල, පියා පිතෘ භූමිකාව තුල, බිරිඳ, සැමියා, පාලකයා, භික්ෂුව. එතකොට එතනටපත් වුනහම තමන් කැමති වුණත් අකමැති වුණත් එතනට අදාළ ධර්මයේහි තමන්ට පිහිටන්න වෙනවා. දැන් භික්ෂුවක් උපසම්පදා වෙනකොට ඒ උපසම්පදා භික්ෂුවට ශික්ෂා 227ක් ඒවා ප්‍රභේදගතව කතා කළොත් 9180 කෝටි 50 ලක්ෂ 36000. එතකොට ඒවා කියලා මේවා අනිවාර්යෙන් රකින්නවා කියලා අස්සන් ගන්නෙ නෑ කාගෙන්වත්. හැබැයි උපසම්පදා සීලයට ඇතුළත් වුණාම උපසම්පදාව ලැබුවට පස්සේ ඒ භික්ෂුව අනිවාර්යෙන් ඒ සිල්පද ටික රැකිය යුතු බවට පත් වෙනවා. මොකද ඒ භික්ෂු භූමිකාව තුළ ඒ සංවරය අපේක්ෂා කරනවා. ඒතර තමයි මවක් වෙනවා නම් මට අරවා කරන්න බෑ මේවා කරන්න බෑ කියලා ප්‍රතික්ෂේප කරලා හරියන්නේ. මාතෘත්වයට අදාළ ධර්මයේහි තමයි පිහිටන්න ඕන. තමන් පියෙක් නම් පීතෘ ධර්මයේහි පිහිටන්න ඕන. තමන් බිරිඳක් නම් සැමියෙක් නම් පාලකෙක් නම් මට ඒවා කරන්න බෑ, මං ඕවා දන්නේ නෑ, මට ඒවා පුරුදු නෑ. එහෙම කතන්දර හරියන්නේ නෑ. තමන්ගේ භූමිකාවට අදාළ කාර්යභාරය හඳුනාගෙන එතන ධර්මයේහි පිහිටන්න ඕන. එහෙම නොවුනොත් තමන් වරදක් කළා වෙනවා. මෙන්න මේ විදිහට සබාධම් රීතිය, ඒ වගේම ලෝක නීතිය සහ
තමන්ගේ ප්‍රතිපදාව සහ භූමිකාව කියන කාරණා මත තමයි අපිට තමන් කරන කියන දේ වරදක්ද නිවැරදිද කියලා තීරණය කරන්න වෙන්නේ. ඉතින් ඒ විදිහෙන් තීරණය කරගෙන තමන් කරපු දේ කියපු දේ වරදක් හැටියට පිළිගන්න තේරුම් ගන්න අපිට ලොකු ප්‍රඥාවක් තියෙන්නට ඕන. ඒ වගේම විචාරපූර්වක බවක් තියෙන්න ඕන. එනිසයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ වරද හැටියට දකින්න පුළුවන් නම් එයම ඥානවන්ත බවක් කියලා. අන්න එහෙම වරද හැටියට දකින පුද්ගලයාට තමයි නිවටේක් නොවේ සූච පුද්ගලයෙක් හැටියට අන් අයගේ අවවාද අනුශාසනාවලට ගරු කරමින්, ගුණයට ගරු කරමින්, දහමට ගරු කරමින් එහි ප්‍රයෝජනවත් දේ අරගෙන Tamanගේ අඩුපාඩු සකසගෙන නිවන් මඟ ගමන් කරන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා ප්‍රධාන බාධකයක් වෙනවා මේ තම්බය නැමැති අවවාද නොපිළිගන්න, ගුණයට දහමට නොනැමෙන ගතිය. ඒ නිසා ඒ චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියට නිවන් මඟ අහුරන අනර්ථකාරී ක්ලේශයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තමන්ගේ මනස තුළ තම්බේ නැමැති ක්ලේශය උත්සන්න වෙන්නට නොදී සූච ගුණය දියුණු කරගෙන වරද හැටියට දැකීමේ ප්‍රඥාව අවදි කරගෙන තම්බේ නැමැති උපක්ලේශය දුරු කිරීමට මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරමු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්ව පිළිබඳව සිහිපත් කරන්නට. අලුබෝමුල්ල පූජ්‍ය ඉස්මහින්ද හිමි මාවත අංක 416 නිවසේ පදිංචිව සිට මිය ගිය එච් රෙජිනා පී.සී. ලී සහෝදරියට සහ එම නිවසේ පදිංචිව සිට මිය ගිය තම ආදරණීය දෙමව්පිය දෙදෙනාට සිළුම ඥාතීන්ට සසරින් නිතර වීමට මේ ධර්ම දානයේ පින හේතු වාසනා වේවායි ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ අංක 416 නිවසේ පදිංචි එච් විට්ලින් පී.සී. ලී මහත්මිය, එච් ඥානා පී.සී. ලී මහත්මිය, එච් තමරා පී.සී. ලී මහත්මිය යන මහත්මයන් විසින්. පානදුර වැකඩ කවිරාජ මාවත අංක 28 10 නිවසේ පදිංචිව සිටි ටී.ඩී. මණිවෙල්වඩු මහතා වියෝ වී සැප්තැම්බර් 11 වන දිනට වසර 20ක් සපිරීම නිමිත්තෙන් තම ආදරණීය ස්වාමිපුරුෂයාට සහ සෙනෙහබර පියාණන්ට මෙම ධර්ම දානමය පුණ්‍ය ශක්තිය බලයෙන් එතුමන්ට පතන අවබෝධයකින් නිර්වාණ ශාන්තියම ලැබේවායි පුණ්‍ය අනුමෝදනා කිරීමට පරලෝසපත් සිළු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමටත් සුජීවත්ව සිටින පවුලේ සැමට සෙත් ප්‍රාර්ථනා කිරීමටත් නිරෝගී සුවය පැතීමටත් දායකත්වයේ දරන්නේ ආදරණීය භාර්යාව පද්මිනී මණිවෙල්වඩු, සෙනෙහබර පුතුණුවන් අනීෂ මණිවෙල්වඩු, ලේලිය චමිලා මණිවෙල්වඩු හා මුණුපුරා කිසර මණිවෙල්වඩු සහ මිනිපිරිය නෙතුකී මණිවෙල්වඩු යන දූ දරුවන්. 2020 අගෝස්තු මාස 25 වන දිනට යෙදෙන තම දෙපළගේ දසවන විවාහ සංවත්සරය සඳහා ධර්මාශිර්වාදය ලබා ගැනීම පිණිසත් මහින්ද්‍ර මහත්මයාගේ සැප්තැම්බර් 11 වන දිනට යෙදුණු ජන්මදිනයේ නිමිත්තෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමටත් තම ආදරණීය දිනයන් දෙදෙනා වන සිනුල්‍යා සහ චාර්වේ යන දිනයන් දෙදෙනාගේ ඉදිරි අනාගතයේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වීම සඳහා ආශිර්වාද ලබා ගැනීම සඳහාත් තමන් දෙදෙනාගේ දෙමව්පියන්, සහෝදරයන්, ඔවුන්ගේ දූ දරුවන් සහ සියලු නෑහිත මිතුරන්ට නිරෝගී සුවය, සෞභාග්‍යමත් ජීවිතයකට ආශිර්වාද ලබා ගැනීම සඳහාත් තමන් නමින් මේ පරලෝ යාමට යෙදුණු සියලු නෑහිත මිතුරන්ට පින් අනුමෝදන් කිරීම සඳහාත් දායකත්වයේ දරන්නේ හිට්ටිමුල්ල උඩුමාගම සුමාලි නිවසේ සචිනී ගම්ලත් සහ මහේන්ද්‍ර ගුණතිලක දෙපළ. මීට අවුරුදු 32කට පෙර මිය ගිය දයාබර සැමියා ලින්ටන් සානිස් මහත්මයාට දයාබර මව්පියන් වූ ජෝර්ජ් සමරජීව සහ සුමනා සමරජීව දෙපළට පින් අනුමෝදන් කිරීමට, මියගිය සහෝදරිය වූ ලලිතා සමරජීව මහත්මියට පින් අනුමෝදන් කිරීමට, සානිස් සහ සමරජීව පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවෙන් දායකත්වයේ දරනවා රත්මලාන දෙවනපටු මගේ මල්ලිකා සානිස් මහත්මිය. නැසී ගිය ස්ටීවන් පෙරේරා පියාණන්, සීසී කන්නංගර මෑණියන් සහ ෆීලික්ස් පෙරේරා මහත්මයාට පින් අනුමෝදන් කිරීමට, එමෙන්ම පරලෝසපත් සතර වරිගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට සහ සුජීවත්ව සිටින සිළු ඥාතීන්ට නිරෝගී සුවය පැතීමට සිළුම දෙනාට උතුම් වූ නිර්වාණ අවබෝධයේ ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ වත්තල කුඩායේ දණ්ඩපාරේ පදිංචි සුධර්මන් පෙරේරා මහත්මයා. ලීලාවතී මහත්මියගේ පරලෝසපත් ස්වාමිපුරුෂයාට හා දෙමව්පියන්ට මෙන්ම සහෝදර සහෝදරයන්ට නිර්වාණ සුවය පැතීමට සහ සුජීවත්ව සිටින සැමට සෙත් පැතීමට
විශ්‍රාමලත් පාසල් ගුරු මාතාවක් වන SR හීම්මැණිකේ ගුරු මාතාව හා KP ආර්යලතා මෑණියන්ගේ මීගේ දෙමව්පියන්ට නිර්වාණ සුවය පැතීමට සහ සුජීවත්ව සිටින සැමට සිත පැතීමට PG ධර්මසිරි සහ තනුජා මල්කාන්ති විසින් තම දූ දරුවන්ට සුජාතා නිල්මිනී ප්‍රියංකා යන පවුලේ සුළු දෙනාටම සිත ප්‍රාර්ථනා කිරීමට සහ මීගේ පියාණන්ට පින් අනුමෝදන් කිරීමට ලංකාවාසී ලෝකවාසී සැමට දායකත්වයේ දරන සමගිය පවුල්වල සුළු දෙනාටම ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරනවා අම්පාර වෑරන් කැටගොඩ සේනාගම පදිංචි RKG ලීලාවතී මහත්මිය ඇතුළු දූදරු මුණුබුරු මිනිබිරියන් දැන් පුනනුමෝදනාව සඳහා ගෞරවනීය දේශකයන්න් වහන්සේට ආරාධනය. නම් සඳහන් කළ පින්නතුන් හැම දෙනාගේම දායකත්වයෙන් සියලු දෙනාට ධම්මසන්නට සැලැස්වීම ධර්ම දානමය පින්කමක් සදහැ සිතින් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කිරීම ප්‍රඥාව දියුණු වෙන ධර්ම ශ්‍රවණමය කුසලය මේ සර්ව ප්‍රකාරයෙන් සිද්ධ කරගත්තා වූ සියලු කුසල් ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්නතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයෙන් දරන පින්නතුන්ගේ නම් සඳහන් කළ සියලු ඥාති හිත මිත්‍රාදීන් ධර්ම ශ්‍රවණය කළ සමගී පරම්පරාවල මේ ගිය සියලු ඥාතීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටත් ඥාතීන්ටත් ඔබ අප හැම දෙනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ තුන් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. දායකත්වයේ දන්න පින්නතුන් හැම දෙනාටම ඒ වගේම ඒ ආශිර්වාද කිරීම සඳහා නම් සඳහන් කළ සෑම සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කළ සියලු පින්නතුන්ටත් මේ ලෝක වශයෙන් පවතිනා වූ අපල උපද්‍රවන්තරයන් වෙත්නම් මේ සියල්ලක් දුරු වේවා. ආයුරාෝග්‍ය භාග්‍ය ආදී සම්පත් වර්ධනය වේවා. මේ බඳු කුසල් දහම් සිදු කරමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දෙනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. එම ධර්මානුශාසනාව පැවැත්වුවේ හොරණ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සේ ස්වාමීන් වහන්සේ. වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනය ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. එම ධර්මදේශනාවේ සංයුක්ත ටෙලියක් හෝ කැසට් පටියක් ඔබට ලබා ගන්නට පුළුවන්. කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට. ඔබ ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0111 2 69 71 40 දුරකථන අංකයට.